සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය දෙවිනුවර ඥානාවාස ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය සාකච්ඡා කරන පාඩම සමගයි. අද අපිට තියෙන්නේ 4 වෙනි පාඩම පිටුව 37. ඒ කියන්නේ අපි මේ වෙනකොට 37 වෙනි පිටුව සාකච්ඡා කරන්න තියෙන්නේ. සතර සතිපට්ඨාන සතිපට්ඨානේ වඩන අයුරු සැකෙමින් කියන එකනේ. ඔව්. එතකොට අපි පොඩ්ඩක් මීට කලින් පාඩම මතක් කරගත්තොත් අපි මේ වෙනකොට අපි දන්නවා භාගතුන් වහන්සේ දේශනා කරපු විදියට මේ සතිපට්ඨානය තමයි සතර සතිපට්ඨානය තමයි නිවන් දොරටුව. නැත්නම් නිවනට යන්න එක තියෙන එකම දොරටුව. මේ යම් කෙනෙක් වේද නිවනට පැමිණියා වූ ඒ සියලු දෙනා නිවනට පැමිණියේ මේ සතර සතිපට්ඨානෙ. ඉතින් ඒක නිසා නිවනට පැමිණෙන හැම දෙනාටම මේ සතර සතිපට්ඨානය ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක වැඩිමෙන් තමයි ඒ හරහා තමයි නිවනට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ. ඒක අපි බව මීට කලින් සාකච්ඡා කරා. එතකොට ඒකෙදී අපි යම් උපමා ටිකකුත් සාකච්ඡා කරා මීට කලින්. එතකොට අපිට වැටහෙනවා එතකොට මේකේ කොච්චර අපිට මේ සතිපට්ඨානය සතර සතිපට්ඨානය අවබෝධ කර ගැනීම කොච්චර වැදගත්ද කියන එක අපිට වැටහෙනවා. එතකොට අපි තාමත් මේ කායानुපස්සනාවට ආවේ නැහැ. මුල හැඳින්වීමේ තමයි තාමත් අපි ඉන්නේ. එතකොට අපි එහෙමනම් අද පාඩමට යනවා 37 වෙනි පිටුව සතර සතිපට්ඨානයේ වඩන අයුරු සැකෙවි. ඊට පස්සේ පාළිය තියෙනවා කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දැන් මේක මතක තියාගන්න හරි පහසුයි. මේ සතර සතිපට්ඨානය ගැන තමයි මේ කියන්නේ. එකම ටිකක් තමයි කියවෙන්නේ. එතකොට මේකේ තේරුම පහතින් සඳහන් වෙනවා. අපිට මේක අපි කිව්වා ගිය සතියේත් අපි මේක මේ පොත අවසාන වෙනකොට අපිට සතර සතිපට්ඨානය කටපාඩමේ තියාගන්න අපි ඉලක්ක කරගත යුතුයි. පාළිය මතක තියාගන්න. අපි මේක තේරුම් ගත්තා වගේම පාළියත් මතක තියාගන්න ඕන. මොකද අපිට මේක මේ භවයේදී බැරිනොත් ඉතිරි භවවලදී මේක අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා මේක කටපාඩම් කර ගැනීම වැදගත්. එතකොට ඒකේ අපි ඉස්සර තේරුම් බලමු. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඒ කියන්නේ මේ කතමේ චත්තාරෝ කියන්නේ ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? මේ සර්වඥ ශාසනයෙහි කෙලෙස් තවන වීරිය සහ යහපත් සිහි නුවණ ඇති මහාන තෙමේ එතකොට දැන් මේ සතිපට්ඨානය වඩන්නේ යහපත් සිහි නුවණ ඇති මහාන තෙමේ කෙනෙක්නේ. නේද? නැත්තම් සතිපට්ඨානය වඩන්නේ නැහැනේ. සිහි නුවණ නැත්තම් සතිපට්ඨානය වඩනවද? නැහැ. සිහි නුවණ තියෙන නිසා තමයි සතිපට්ඨාන වඩන්නේ. නොහොත් භාවනානුයෝගී තෙමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ඌ මේ රූපකයේ රූපකය අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම රූපකය වූ උපාදානස්කන්ධ ලෝකයේ ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බනේ වශයෙන් දුරුකොට වාසය කරයි. එතකොට කය වශයෙන් බලමින් මේ රූප වලින් හැදිච්ච අපි කල්නුත් ඉගෙන ගත්තා මේ අපේ රූපකය මේ අපේ කය දිහානේ අපි බලන්නේ මේ. ඒතර කය ගත්තාම බෙදෙනවා දෙකකට නාමකය සහ රූපකය. මේ භෞතික වූ ශාරීරිය පේන තියෙන ශාරීරිය හැදිලා තියෙන රූප වලින් රූපකය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඊට අමතරව ඒකෙන්ම ඒක එකතු වී එනකොට හැදිච්ච උපාදාය රූප 24කුත් තියෙන. ඒකත් එක්ක ඔක්කොම 28ක් තියෙනවා. ඒ 28න් තමයි මේ භෞතික ශරීරය හැදිලා තියෙන්නේ. ඒ තුල නාමකයක් ක්‍රියාත්මක වෙන බව ඉගෙන ගත්තා අපි. ඒක අපි කිව්වා මේ විද්‍යාවට පවා ගෝචර නැහැ කියලා.
එතකොට මේ කායානුපස්සනාවේදී අපි කියන්නේ මේ කය හැදිලා තියෙන රූප වලින් ඒ රූප වලින් සැදුණු කය ගැන තමයි අපි කයේ තියෙන මොනවද බලන්නේ මේකේ තියෙන අනිත්‍ය ආදී අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මෙන්න මේ කාරණා මෙහි අඩංගු වෙනවා අන්නේ කාරණා අනුව අපි මේ කය දිහා කය පිළිබඳ විමසුම් කරනවා කය පිළිබඳ මේවා මේ කරුණු අනුව බලනවා ඒකේ තියෙන අනිත්‍යභාවය මෙනෙහි කරනවා ඒකේ තියෙන දුක්ඛභාවය මෙනෙහි කරනවා ඒකේ තියෙන අනාත්මභාවය මෙනෙහි කරනවා ඒකේ තියෙන අසුභභාවය මෙනෙහි කිරීම තමයි මේ කියන්නේ කායපස්සනාවේදී අපි කරන්නේ ඒක තමයි කරන්නේ ඊතර බලමු මේ සිහිනුවණ ඇති මේ පුද්ගලයා ඊතර මහාන කිව්වහම ඉස්සරහට පැහැදිලි කරනවා මේ පාඩමේම මහාන කිව්වහම මේ සියලු දෙනා භාවනා කරන යම් කෙනෙක් වේද ඒ සියල්ල මේ භික්ෂුව නැත්තම් මහාන කියන එකට වැටෙනවා. ඒක මේ භික්ෂුවක් විතරක් නෙවෙයි. මෙතන භික්ෂුව කිව්වහම මේ සියල්ල අඩංගු වෙනවා. ඒක ඉස්සරහට පැහැදිලි කරනවා. ඒතර මේ සතිපට්ඨානය කරන යම් කෙනෙක් වේද අන්නේ පුද්ගලයා බලනවා මේ කය දිහා රූප වලින් හැදිච්ච කය දිහා කොහොමද බලන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මේ කයේ තියෙන අනාත්මභාවය අනිත්‍යභාවය දුක්ඛභාවය අනාත්මභාවය අසුභභාවය බලනවා ඒක තමයි කායානුපස්සනාවේදී කරන්නේ අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම රූපකය වූ උපාදානස්කන්ධ ලෝකේ ලෝභය හා ක්‍රෝධය දැන් එහෙම කරාම මොකද වෙන්නේ ලෝභය සහ ක්‍රෝධය තදංග සහ විස්කම්මන අපි දන්නෝනේ කෙලෙස් ලෝභය සහ ක්‍රෝධය කිව්වේ මොනවද කෙලෙස් මේ කෙටි වශයෙන් මෙතන ලෝභය ක්‍රෝධය කියලා අර සියල්ල කැටි කොට තමයි මේ ලෝභය ක්‍රෝධය කියලා මෙතන පෙන්වන්නේ මේ සියල්ල අපි දන්නෝනේ කෙලෙස් වශයෙන් ලකුවට ගත්තාම 1500ක් තියෙනවා එක මට්ටමට අපි සම්පින්ඩණය කරලා ගන්නවා දැන් මේ ටිකෙන් ඔක්කොම නියෝජනය කරනවා. අර කෙලෙස් සියල්ල නියෝජනය කරමින් තමයි මේ ලෝභය සහ ක්‍රෝධය කියලා කියන්නේ. කෙනෙකුට මේ දෙක විතරයි අනිත්‍ය ඕනේ නැද්ද කියලා සමහරට තේරෙන්න පුළුවන්. මේ සම්පින්ඩණය කරලා ගන්න මෙතන ලෝභය ක්‍රෝධය කියලා කෙටි කරලා ගන්නෙ. නමුත් සියල්ල ගැන මේ කියන්නේ. එතකොට ලෝභය සහ ක්‍රෝධය තදංග සහ විස්කම්මන. අපි ගිය පාරත් සාකච්ඡා කරා. දැන් කෙලෙස් නැසන මට්ටම් තුනක් තියෙනවා. ඒ තුන මොකද්ද? තදංග විස්කම්බන සහ සමුච්ඡේද තදංග කිව්වේ මොකද්ද තදංග කුවේ කාමාවචර කුසල් විදියට අපි පුණ්‍ය කර්මය යෙදෙනකොට අන්නේ වෙලාවේ තදංග වශයෙන් කාමාවචර කුසල් වලින් තමයි ඒක වෙන්නේ කාමාවචර කුසල් විදියට තදංග වශයෙන් යටපත් වෙනවා ඒක තදංග ඊට පස්සේ විස්කම්බන විදියට වෙන්නේ ධාන වලට සම්වැදුනාම මොකද වෙන්නේ ධාන. එතකොට රූපාවචරනේ රූපාවචර අරූපාවචර. ධානයට සම්බන්ධව විස්කම්බ සමවැදුනහම විස්කම්බන වශයෙන් කෙලස් සංසිඳෙනවා. හැබැයි නැවත ඒ ධානයේ මිදුනට පස්සේ නැවත මතුවීමක් තියෙනවා කෙලස්. සමුච්ඡේද වශයෙන් කෙලස් ප්‍රහාණය කරාම ඒකේ තියෙන මොකද්ද වෙනස? ආයෙත් මතුවෙන්නේ නැහැ. එතකොට තදංග විස්කම්බන සහ සමුච්ඡේද. දැන් අපි මේ වෙලාවේ මොකද වෙන්නේ? තදංග වශයෙන්. මේ වෙලාවේ තදංග වශයෙන්. දැන් අපේ අරමුණු තියෙන්නේ ඔක්කොම මේ පාඩම කෙරෙහි. එතකොට මේ පාඩම කෙරෙහි අරමුණු තියෙනකොට අපිට කෙලෙස් එනවද? නැහැ. කෙලෙස් එන්නේ නැහැ. ලෝභය ක්‍රෝධය එනවද? නැහැ. ක්‍රෝධය නැහැ කියන්නේ දැන් මොකද වෙන්නේ? දැන් කාමාවචර කුසල් දැන් සිත් උපද්දන්නේ. එතකොට කාමාවචර කුසල් වල යෙදලා ඉන්නවා කියලා කියන්නේ දැන් තදංග වශයෙන් කෙලස් යටපත් වෙනවා. තදංග වශයෙන් කෙලස් යටපත් වෙනවා. දුරුකොට වාසය කරා. එතකොට එම රූපකය වූ උපාදානස්කන්ධ ලෝකේහි ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බන වශයෙන් දුරුකොට වාසය කරයි. එතකොට මෙතෙන්දී මේ භාවනාවේ දෙනකොට විස්කම්බන වශයෙන්ුත් යටපත් වෙනවා. භාවනාව කරනකොට දැන් මේ වෙලාවේ අපි සාකච්ඡාවනේ භාවනාව පිළිබඳ සාකච්ඡාව. එතකොට දැන් මෙතෙන්දී තදංග විතරයි. භාවනාව කරනකොට විස්කම්බන වශයෙන් කෙලෙස යටපත් වෙනවා. එතකොට ඵල ලැබුවාම තමයි සමුච්ඡේද වශයෙන් ප්‍රහීන වෙන්නේ.
එසේම යටකී භාවනානුයෝගී තෙමේ සැප දුක් විඳීම් ආදී වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම වේදනා සංඛ්‍යාත ලෝකෙහි අවිද්‍යාවකේ දැඩි ලෝභය අපි දන්නෝනේ දැඩි ලෝභය හා දොම්නස ක්‍රෝධය තදංග විස්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි. ඒතර වේදනාව ඊට පස්සේ බලනවා මොකද දැන් ඉස්සෙල්ලා කය අනුව බැලුවේ. දැන් මොකද බලන්නේ? වේදනාව බලනවා. එතකොට එසේම යටකී භාවනා යෝගී තෙමේ සැප දුක් විඳීම. එතකොට සැප දුක් විඳීම ආදී වේදනාවන් කෙරෙහි. එතෙන්දී බලන්නේ වේදනාව කෙරෙහි. වේදනාව කෙරෙහි වේදනාවන් අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම වේදනා සංඛ්‍යාත ලෝකයේහි අවිද්‍යාව හා දොම්නස තදංග විස්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි. ඒක තමයි වේදනානුපස්සනාවේදී වෙන්නේ. ඊළඟට අරමුණ දැනගන්නා සිතෙහි එම සිත අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම සිතයයි කියන ලද ලෝකයේහි ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි. ඒකෙදි සිත් වශයෙන් අපි චිත්තානුපස්සනාවදී කරන්නේ සිත දිහා බලනවා. සිත අරමුණු කරමින් සිතේ තත්වයන් මෙනෙහි කරමින් අනිත්‍ය සිතේ අනිත්‍යභාවය, සිතේ දුක්ඛභාවය, සිතේ අනාත්මභාවය සහ සිතේ අසුභභාවය මෙනෙහි කරනවා. පොඩක් උඩට එන්න පොඩක් මේ 10 minutes වලින් මේ එන්ඩ් වෙනවයි කියලා ආව මෙසේජ් එකක් පොඩක් එන්න පොඩක් උඩට. පොඩක් එන්න බා. එතකොට හරි එතකොට ඒ තමයි චිත්තානුපස්සනාව. අරමුණ දැනගන්නා සිතෙහි එම සිත අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම සිතයයි කියන ලද ලෝකයේ ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි. එතකොට ඒ සිත අනුව බලමින් අපි ඉස්සෙල්ලම බැලුවා කය අනුව, ඊට පස්සේ කය අනුව බැලුවා කයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභභාවය. බලලා අපි තියෙන ඒ බැලීමෙන් අපේ තියෙන ලෝභය ක්‍රෝධය තදංග සහ විස්කම්බන වශයෙන් නැති කරගත්තා. නැත්නම් යටපත් කරගත්තා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ අපි බැලුවා වේදනාව අනුව බලලා වේදනාව අනුව වේදනාවේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව බලලා ඒකේ තියෙන ඒ අනුව ඇති වෙන ලෝභය සහ ක්‍රෝධය තදංග සහ විස්කම්බන වශයෙන් යටපත් කරගත්තා. නැත්නම් නැති කරගත්තා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී සිත දිහා බලලා, චිත්තය දිහා බලලා ආයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ විදියට බලලා ඒකෙන් උපදින ඒ නිසා ඉපදෙන චිත්තය නිසා ඉපදෙන ලෝභය සහ ක්‍රෝධය තදංග සහ විස්කම්බන වශයෙන් යටපත් කරා. චිත්තානුපස්සනාවේදී හතරවෙනි ආකාරය නීවරණ ආදී ස්වභාව ධර්මයන් කෙරෙහි ඒ ස්වභාව ධර්ම අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් එම ස්වභාව ධර්ම සංඛ්‍යාත ලෝකෙහි ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි. ඒකදී අපි බලනවා ස්වභාව ධර්ම නීවරණ ආදී ස්වභාව ධර්මයන් කෙරෙහි ඒ ස්වභාව ධර්ම අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් ඒ ස්වභාව ධර්ම සංඛ්‍යාත ලෝකෙහි ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බන වශයෙන් දුරු කොට වාසය කරයි. එතකොට දැන් ඔය ස්වභාව ධර්මය අනුවත් ස්වභාව ධර්මාදී අනුවත් අපිට කෙලෙස් උපදිනවා. ලෝභය සහ ක්‍රෝධය උපදිනවා. එතකොට ඒවා ගැන මෙනෙහි කරලා
අරමුණු කරලා ඒ තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන තත්වයන් මෙනෙහි කරලා ඒව නිසා ඇති වෙන ලෝභය සහ ಕ್ರೋಧය තදංග සහ විස්කම්බන වශයෙන් නැති කරලා දානවා. ඒක තමයි දැන් ඔන්න අපි මේ සතිපට්ඨාන සතර සතිපට්ඨානේ නැත්තම් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව විදි කරන්නේ. එතකොට ඊළඟ ඒ ටික පැහැදිලි. එතකොට ඊළඟ මාතෘකාව සතිපට්ඨාන භාවනාව භික්ෂූන්ට හැර සෙසු අයට නුසුදුසුසයි. ඒකේ භික්ෂු කියලා මේකේ තියෙනෝනේ. ඒක නිසා මෙහෙම ප්‍රශ්නයක් මේ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ වශයෙන් සතිපට්ඨාන භාවනාවේ යෙදෙන පිරිස් කොටස් වශයෙන් බොහෝ වුවද බුදුරජාන් වහන්සේගේ ධර්මය පිළිගන්නා පිරිසේ භික්ෂූන් වහන්සේ ප්‍රධාන බැවින් ප්‍රධාන න්‍යායෙන් මේ පොඩ්ඩක් මෙසේජ් එකක් ආවා. ඒ අංකල් මම හිතන්නේ සල්ලි ගෙවලා නැතුව ඇති. එහෙමද? මේ තියෙන්නේ මේ ඉත පහේ දා තියෙන්නේ. ඒ වුණාට පස්සේ ආයි යන්න ඕනේ. මුලින්දලද? ආයි අර ලින්ක් එක යන්න. ඔය ඒ ලින්ක් එක මම මේකට දාන්න. අපි මේ එක්සිට් උනාද? නෑ zoom එක තියෙනවා. ඔව් මේකෙන් මේ ලින්ක් එක නෙවුද අලුතෙන් ලොග් වෙන්න. පොඩි තාක්ෂණික දෝෂයක් තියෙනවා. ඒක නිසා මේ වැඩසටහන අවසන් වුණොත් අයිත් මේ නැවත වතාවක් මේ හා සම්බන්ධ වෙන්න. කාමයන් තුලින් කට්ටයි ඊට පස්සේ අර මෙන්න මේකට එන්නේ ඊළඟ. දැන් විනාඩි 3කින් කට් වුණාට පස්සේ දැන් මෙන්න මේක තියෙනවා. මේ zoom වෙන එකක් open ලද්දී. ඒක නෙවෙයි link එක click කරන්න තියෙන්නේ. ඊපස්සේ ආයෙ මේක open මේ. දැන් කරනවා මම මේ විනාඩි 2 ඉන්න බලන්න. හරි. හරි. සතිපට්ඨාන භාවනාව භික්ෂූන්ට හැර සෙසු අයට නුසුදුසුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ වශයෙන් සතිපට්ඨාන භාවනාවේ යෙදෙන පිරිස් කොටස් වශයෙන් බොහෝ වුවද බුදුරජාන් වහන්සේගේ ධර්මය පිළිගන්නා පිරිසෙහි භික්ෂූන් වහන්සේ ප්‍රධාන බැවින් ප්‍රධාන න්‍යායයෙන් භික්ෂූන්ට වදාළ නමුත් අප්‍රධාන වූ සෙසු සියලු දෙනාටම මේ භාවනාව සුදුසු බව සැලකිය යුතුය. රජතුමා පැමිණ සිටී යයි ප්‍රකාශ කළ විට සෙසු පිරිද එතුමා සමග පැමිණි බව දත යුතු වන්නාත් මෙනි. ඒක තේරෙනවද? ඒ කියන්නේ දැන් භාගතුන් වහන්සේ දැන් ආමන්ත්‍රණය කරන්නේ එතන ඉස්සරහම ඉන්න පිරිසට. දැන් ඔය අපි දැන් දේශපාලන කතාවල සමහර දේශපාලඥයෝ කතා කරන හාමුදුරනේ කියලා කියනෝ නේද? අර දැන් මේ වැදගත්ම පිරිස උන්වහන්සේලා නිසා හාමුදුරනේ මෙහෙම කියලා යම් මේ කතාවේදී හාමුදුරුවෝ මෙන්න මෙහෙමයි කියලා කියනවා. එතකොට මේ හාමුදුරුවන්ට විතරද කතා කරේ? නෑ. ඒ සියලු පිරිසට කතා කරේ. නමුත් සමහරලාට ආමන්ත්‍රණය කරනවා
ඒ අර වැදගත් පිරිසක් ඉන්නකොට වැදගත්ම පිරිසට විශේෂයෙන් කියලා ආමන්ත්‍රණය කරනවා. ඒකෙන් තේරෙන්නේ ඒ වෙලාවේ මේ කතාව කරේ ස්වාමින් වහන්සේලාට විතර නෙමෙයි. ඒක ඒ වගේ මෙතනත් මේ උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරාට මේ සියලු පිරිසට තමයි මේ දේශනා කරන්නේ. එතකොට අපි ඒක පිළිගන්න ඕන. නොහොත් නැ මේ වගේව මේ ස්වාමින් වහන්සේ මේ අතුල් කරලා තියෙන්නේ සමහර වෙලාවකට සමහර අය මේවා මේ පිළිබඳ අනවබෝධය සහ සමහර වෙලාවට සමහර අය දැන් භාවනා කරනකොට කැමති නැහැ. සමහර කෙනෙක් ඒව සමහරට මග අරින්න එහෙම අවස්ථා වෙනව නේද? ඒක ඇතුලේ තියෙන්නේ සමහරලාට ඊර්ෂ්‍යාව. එතනක් තියෙන ඊර්ෂ්‍යාව. නේ? ඊර්ෂ්‍යාව තියෙනකොට සමහර කෙනෙක් අර වෙන දේවල් පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති වෙනවා වගේම සීලයේ කෙනෙක් පිළිහිටනකොට ඒ පිළිබඳවත් ඊර්ෂ්‍යාව ඇති වෙනවා. එහෙම ඉතින් ඒව සමහරට වළක්වන්න උත්සාහ කරනවා. එහෙම දැන් පහුගිය දවස්වල මේ සිද්ධිය මම හිතන්නේ ඒ වගේ එකක් වුණා කියන එක තමයි මට වැටහෙන්නේ. අපි ඒව කතා කරන්න ඕනේ නැහැ. නොහොත් ඊට පස්සේ නොහොත් පටිපන්නෝහි දේවෝවා හෝතු මනුස්සෝවා බික්කූති සංඝං ගච්ඡති යේවයි අටුවාවෙහි කී බැවින් දෙවියෙක් වේවා මිනිසෙක් වේවා හරි කියනට පස්සේ මේක ඒ Zoom එකට යන්න. ඊට පස්සේ මේ link එක ක්ලික් කරන්න තියෙන මේ ධම්මික host start කරනවා. මේකෙන් start කරන්න. host කියන්නේ අන්තර අරකින් යන්න ඕනේ. ඔව් හරි දැන් හරි. දැන් හරියයි. හරි එක්කෙනෙක් ඇහෙනවද? හරි හරි නොහොත් පටිපන්නකෝහි දේවෝ වා හෝතු මනුස්සෝ වා බික්කූති සංඝං ගච්ඡති ඒව ඊ අටුවාහි කී බැවින් දෙවියෙක් වේවා මිනිසෙක් වේවා උපාසකෙක් වේවා උපාසිකාවක් වේවා කවුරු හෝ වේවා මේ භාවනාවේ යෙදුණු තැනැත්තා භික්ෂු නාමයේ ඇතුළත් වේ. මේ භාවනාවේ යම් කෙනෙක් ඇතුළත් මේ භාවනාව යෙදෙනවද ඒ පුද්ගලයා භික්ෂු කොටසේ ඇතුළත් වෙනවා. හරි. එතකොට අපි යනවා කායානුපස්සනාවට. විස්තර වශයෙන් කායානුපස්සනාව ඉගෙන ගන්න. මේ අපි මේ දක්වා අපි සාකච්ඡා කරේ හැඳින්වීම. එතකොට අපි මුලින් ඉඳලා දැන් මේ දක්වා සාකච්ඡා කරපු හැඳින්වීම ආයි මුලින් ඉඳලා පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි පාළිය පොඩ්ඩක් මතක් කරගමු. මම මේක කියන්න. අර මේක නැතිනම් දන්නේ අර කටුනේ. මේක මීටින් එකට ගිහලා තියන්න. හරි. බලමු ඒවන් මේසුතං ඒකං සමයම් භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ తත්‍ර කෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේ තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය අධිජන් චත්තාරෝ සතිපට්ඨාන
කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඔන්න එතෙන්ට එනකම් අපි දැන් සාකච්ඡා කරා. හරිද? එක පෙළට නෑ. ඒකේ තියෙන්නේ දැන් මුල ටික තියෙන්නේ දැන් පළවෙනි පිටුවේ තියෙනෝනේ ඒවං මේසුතං ඒකං සමයං භගවා කුරුසි විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං ඒ භගවා ඒතද වෝච ඒකායනෝ අයං බික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඊට පස්සේ ඒ ටික ඇවිල්ලා ඊළඟට තියෙන්නේ කතමේ චත්තාර ඊළඟ 37 වෙනි පිටුවේ තියෙන ඊළඟ කොටස 37 වෙනි පිටුවේ ඒකේ 37 වෙනි පිටුවේ ඊළඟට පටන් ගන්න කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අපිච්ඡා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. හරිද? ඔන්න එතෙන්ට එනකන් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ කායානුපස්සනාව අපි කායානුපස්සනාවට යනවා 39 වෙනි පිටුව කායානුපස්සනාව. පිටුව 39. අපේ Zoom හරහා සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන්ගේ මයික් එක ඔෆ් කරා නම් අපිට පාසු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි. කායානුපස්සනාව ආතාපි සම්පජානෝ සතිමා යන මේ පද තුනෙන් කායානුපස්සනාවට උපකාර වන ධර්මයන් ස්වરૂප වශයෙන් උදුරා දක්වයි. රූප සමූහයයි කියන ලද කය නිට්ටය නොවේ. ඒකට අපි දන්නවා කය කියන්නේ රූප වලින් හැදිච්ච එකක් කියලා අපි කිව්වා. රූප සමූහයයි කියන ලද කය නිට්ටය නොවේ. කායානුපස්සනාව ආතාපි සම්පජානෝ සතිමා යන මේ පද තුනෙන් කායානුපස්සනාවට උපකාර වන ධර්මයන් ස්වરૂප වශයෙන් උදුරා දක්වයි. රූප සමූහයයි කියන ලද කය නිට්ටය නොවේ. අපි දන්නවා රූප වලින් හැදිච්ච මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ රූපකය නිට්ටය නොවේ. දුක් රසක් වේ. ආත්මයක් නොවේ. අශුභ වූ වස්තුවකි. මෙසේ මේ රූපකය අනිත්‍ය දුක්ඛ අනාත්මය යන අනාත්මය අශුභයයි කියා ඇති සැටියෙන් බලන්නා වූ ඥාණය කායානුපස්සනාවයි. හරිනේ. එතකොට අපි එහෙම
එහෙම බලන්නේ නැහනේ. ඒකනේ අපිට තේරෙන්නේ නැත්තේ. අපි බලනවද මේක අනිත්‍යයි කියලා. දුක්ඛයි, අනාත්මයි, අසුභයි කියලා අපි මේ දිහා බලන්නේ නැහැ. ඕකේ අනිත් පැත්ත විදියට තමයි අපි බලන්නේ හැමතිස්සෙම. ඒක නිසා තමයි අපි මේකේ සත්‍ය පේන්නේ නැත්තේ, වැටහෙන්නේ නැත්තේ. එතකොට අපි මේකේ තියෙන සත්‍ය පිළිබඳ අපි ගැඹුරින් විමසලා බලනවා. ඒක තමයි කායානුපස්සනාවේදී කරන්නේ. ඒ භාවනාවෙන් තොර වූ පුද්ගලයා රූපකය කෙරෙහි අතිශයින්ම වරදා වටහා ගනි. මේ විදිහට අපි බලන්නේ නැහැ. අපි බලන්නේ නැති නිසා වරදවා වටහා ගන්නවා. කෙසේද යත් ජීවිතාන්තය දක්වා පවතින්නේ එකම රූපයක්ය. යයිද සත්වයක් යයිද ඒ රූපය සුවපත්ව පවත්වන්නේ යයිද එයම ආත්මයක් යයිද වටහා ගනි. හරිද? ආත්මය වූ තමාට කැමැති පරිදි යත හැකිය, කනු බොනු හැකිය, කල හැකිය, සතුටු විය හැකිය. මේ රූපකය සෝබන වූ ශරීරයක් යයි වරදවා වටහා ගනි. හරිනේ? මෙසේ තදින් වරදවා වටහාගෙන පවත්නා රූපකය කෙරෙහි අනිත්‍ය දුකය අනාත්මය අශුභයයි කියා ඇති සැටි වටහා ගැනීම ඉතා දුෂ්කරය. එහින් ලෝකෙහි ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි කුඩා දෙයක් වෙයි නම් ඒ කුඩා දෙය ලොකු කොට පෙන්වන කණ්ණාඩියෙන් බලා හරිහැටි දැකිය හැකි වන්නාත් මෙන් යෝගී පුද්ගලයාට කයේ තත්වාකාරය බලා ගැනීම පිණිස උපකාරී වන ධර්ම කොටසක් ද ඇත. මේක හරියට අර දැන් පේන්නේ නැති එක අපි ලොකු කරලා බලන කණ්ණාඩියක් වගේ. නැත්තම් අපි හිතමු අන්වීක්ෂයක් කියලා නේද? ඒ වගේ දැන් අපි කුඩාම දේවල් පේන්නේ නැහැ අපිට. අපි මොකද කරන්නේ? අන්වීක්ෂයක් භාවිතා කරලා ඒ දේවල් බලනවා. අන්න ඒ වගේ අන්වීක්ෂයක් වගේ නැත්තම් ලොකු කර බලන කණ්ණාඩියක් වගේ තමයි මේ සතිපට්ඨානය හරියට. නේද? ඒ වගේ එකක් තමයි බලන්නේ. මේක අර පේන්නේ නැති එක අපි බලන්න උපකාර කරගන්නවා මේ සතිපට්ඨාන. එනම් විරිය සති ධර්ම කොටසක් දැත. එනම් විරිය සති සමාධි ප්‍රඥා යන මේවා. දැන් මේවා හරහා තමයි මේක පේන්නේ අපිට. විරිය සති සමාධි ප්‍රඥා කියන මේවා. මෙකී විරිය සති ආදියෙන් රූපකයෙහි ඇති සැටි බලන ආකාරය දක්වනු පිණිස කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමායයි වදාළසේක. ඒතර මේ හරහා තමයි මේ සතිපට්ඨානෙදී තමයි මේක යෙදෙන්නේ. ඒතර ඒ හරහා තමයි අපි බලන්නේ. ඒතර මේවා මෙන්න මේ කාරණා විරිය සති සමාධි ප්‍රඥා මේ මොනවද ඇත්තටම? චෛතසිකනේ. චෛතසික විරිය කිව්වේ චෛතසිකයක්. කොහෙද තියෙන්නේ? ප්‍රකීර්ණක හයෙන් එකක් නේ. මොනවද ප්‍රකීර්ණක හය? විතක්ක විචාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද. අන්න විරිය කියුණා. සති කිව්වේ මොකද්ද? සති කිව්වේ චෛතසිකයක්. කොහෙද එන්නේ? සෝබන සාධාරණ 19. සෝබන සාධාරණ තමයි දෙවනි චෛතසිකයනේ. මොකද්ද? සද්දා සති හිරියොත්ප්ප අලෝභ අදෝස తත්‍ර මච්ඡත්තතා කායපස්සද්දි චිත්තපස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය දුකතා චිත්ත දුකතා. ඔන්න සෝබන සාධාරණ චෛතසික 19 දෙවනි චෛතසිකය තමයි සති කිව්වේ. සමාධි කිව්වේ මොකද්ද? සමාධි කිව්වේ මොකද්ද? සමාධි ඒකාග්‍රතාව කියන චෛතසිකය. සමාධි කිව්වේ ඒකාග්‍රතාව කියන චෛතසිකය. ඒක අර ඉහළ මට්ටමේ යෙදෙනකොට අපි සමාධි කියලා විශේෂණයක් දෙනවා. ඒකාග්‍රතාව කියන එක හැම සිතකම පවතින එක. සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයන්නේ. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය. ඔන්න 7යි. ඒ 7න් අර ඒකාග්‍රතාව කිව්වේ ඒකාග්‍රතාවයේ ඉහළ මට්ටමට අපි කිව්වා විශේෂණයක් කිව්වා සමාධිය කියලා. ඒ කියන්නේ භාවනාවේ යෙදෙනකොට එන ඒකාග්‍රතාවයට අපි විශේෂණයක් දුන්නා සමාධි කියලා. ප්‍රඥාව කොහෙද එන්නේ? ඒක චෛතසිකයක්. කොහෙද එන්නේ? නෑ.
සෝබන අසාධාරණ. සෝබන අසාධාරණ චෛතසික කීයක් තියෙනවද? 6යි. ඒ 6 මොනවද? විරති 3යි, අප්‍රමාණ්‍ය 2යි, ප්‍රඥා 1යි. ප්‍රඥා 1 තමයි මේ. ඒතර මෙන්න මේව තමයි මේ අර මේ තුලින් තමයි අපි මේ චෛතසික තුලින් තමයි බලන්නේ අර පොඩි ලොකු කරලක් බලන කණ්ණාඩියක් වගේ හරියට. ඒක අර ආතාපි මේ සතිපට්ඨානයේ තුලින් තමයි බලන්නේ. මේක නිකන් වෙන වෙනම අරගෙන බලන්න පුළුවන්ද? එහෙම බෑ. සතිපට්ඨානයේ යෙදෙනකොට මෙන්න මේ චෛතසික තමයි අපිට උපකාරී වෙන්නේ. අර හරියට අන්වීක්ෂයෙන් නොපෙනෙන දෙයක් බලන්න උපකාරී වුණා වගේ මෙන්න මේ චෛතසික තමයි අපිට උපකාරී වෙන්නේ. ඒක හරියට දකින්න. මිකී විරිය සති ආදීන් රූපකයි ඇති සැටි බලන ආකාරය දක්වනු පිණිස කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමායයි වදාළසේක. එතකොට යෝගියා විසින් රූපකයෙහි ප්‍රකටව පවත්නා රූප ක්‍රියා සියල්ල නුවණට වැටෙනු පිණිස නොකඩවා වෑයම් කළ යුතුය. මේ වෑයම් කිරීම ආතාපයයි කියන ලදී. දැන් වෑයම් කරන්න ඕනේ. ඒක තමයි විරිය කිව්වේ. ඉතින් වෑයම් කරලා තමයි අමාරුවෙන් තමයි දකින්න ඕන. එතකොට ඒකට උදව් වෙන්නේ කවුද? විරිය. අන්න ඒක තමයි ආතාප කියලා කිව්වේ. ආතාපි කියලා කිව්වේ අන්න ඒක. විරියෙන් උමනාවෙන් උනන්දුවෙන් බලන්න ඕන. ඒකට උපකාරී වෙන්නේ කවුද? විරිය. විරිය. අන්න ඒක තමයි ආතාපි කියලා කිව්වේ. යයි කියන ලද සම්මප්‍රදාන විරියයි. එතකොට ඒ විරිය මොකක් කරබයාද? සතර සම්‍යක් ප්‍රදාන. මොනවද හතරේ? නූපන් අකුසල් නූපදී වීම, නූපන් කුසල් නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම, උපන් කුසල් කැඩි දියුණු කිරීම සහ නූපන් කුසල් උපදවා ගැනීම. හරිනේ? සතර සම්‍යක් ප්‍රදාන වීරිය. ඒක තමයි වීරිය. ඒ වීරියෙන් කරන්නේ ඒක. වීරිය කියන එක අපි දන්නෝනේ කොහෙද එන්නේ? ප්‍රකීර්ණකවල. ප්‍රකීර්ණකයේ දෙන්නේ අන්‍ය සමාන චෛතසික 13 එකක් නේ. ඒතර ඒක ඒ වීරිය කියන එක මෙතනත් යෙදෙනවා. අනිත් පැත්තේ තේරෙනව නේද? ඒ කියන්නේ අකුසල් සිත් වලත් යෙදෙනවා මේක. ඒතකොට ඒ වීරිය වෙන්නේ අකුසල් කරන්න. මේ වීරිය වෙන්නේ මෙතන මේ සම්‍යක් ප්‍රදාන වීරිය කියලා කිව්වේ අර ওই කිව්ව කාරණා හතරට යෙදෙන වීරිය තමයි මෙතෙන්දී යෙදෙන්නේ. මෙතෙන් සියලු වීරිය නෙමෙයි මේ ගන්නෙ. සියලු වීරිය නෙමෙයි. සතර සම්‍යක් ප්‍රදානවල යෙදෙන වීරිය තමයි මෙතන යෙදෙන්නේ. නැත්තම් ඒ වීරිය අනිත් අකුසල පැත්තෙත් වීරියක් තියෙනවා. අකුසලයේ කරන්නත් වීරියක් ඕන. වීරියක් ඕන. ඒතර ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ විරිය නෙමෙයි. මෙතන සතර සම්‍යක් ප්‍රදාන වීරිය තමයි මෙතන යෙදෙන්නේ. ඒක ගැන තමයි මේ කියන්නේ. වීරියයි සතර සම්‍යක් ප්‍රදාන වීරියයි. මේ තියුණු වීරියෙන් නොකඩවා වෑයම් කළහොත් යෝගියා තුල උපදනාතාක් රූප සියල්ල අත් නොහැර සිහි කළ හැකිය. එසේ සිහි කළ හැකිවීම සති නම් වේ. අන්න එහෙම වීරිය අරගෙන සිහි කරනවා. අන්නේ සිහි කරන ඒ අත් නොහැර සිහි කරනවා. සිහි කරන්නේ මොකකින්ද සිහි කරන්නේ? සතිය පවත්වා ගන්න. වීරිය යොදලා සිහිය පවත්වා ගන්න එතන. හරි නේද ඒක? හරිය එතනදිලා අමාරුවෙන් වීරිය යොදලා හරියට එතන සිහිය තියාගෙන ඉන්නව එතන. වීරියෙන් තමයි තියාගෙන ඉන්නේ සිහිය. ඒතර සිහිය එතකොට සිහියත් එතන රඳවා ගන්න සිහියේ අවශ්‍යතාවයක් තියෙනෝනේ. සිහියත් උපකාරී වෙනවා. එතකොට විරියත් උපකාරී වුණා, සිහියත් උපකාරී වුණා. ඒ සතිය දියුණු තියුණු වූ කල්ලි ක්ෂණයක් පාසා නොයෙක් අරමුණු වල විසිර යමින් පැවති සිත එකම අරමුණෙක පිහිටවන සමාධිය පහළ වෙනන්න. එතකොට මොකද වෙන්නේ? ඒකාග්‍රතාව දියුණු වෙනෝනේ. එතන එහෙම පවත්ව ගන්නකොට ඒක උපකාරී වෙනෝ ඒකාග්‍රතාවය දියුණු වෙන. හරි නේද? ඉතින් මුලදී ආතාපි කියලා කිව්වේ අර අපි විරියෙන් මොන විරියෙන්ද? සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන්. විරිය අරමුණු කරගෙන සතිය සිහිය
පීඨව ගන්නවා පීඨවගෙන ඒ සිහිය එතන පීඨවල තියෙනකොට වැඩි වෙනවා දියුණු වෙනවා ඒකාග්‍රතාව. ඒ වැඩි වුණු දියුණු ඒකාග්‍රතාව අපි කියනවා සමාධිය කියලා. ඒක සමාධිය පහළ වෙන්නේ. අන්න එතකොට සමාධිය පහළ වෙනවා. ඒකාග්‍රතාව කොහොමද සිතක යෙදෙනවා? දියුණු ඒකාග්‍රතාවයට තමයි අපි සමාධිය කියලා කියන්නේ. එතකොට ඒකාග්‍රතාව දියුණුලා වැඩි දියුණු වෙච්චකට අපි කියනවා සමාධිය කියලා. මේ සමාධිය වනාහි සිහියගේ ආනුභාවයෙන් හටගන්නා වූ විපස්සනා කණික සමාධියමයි. එතකොට අන්න මේ සිහියගේ අනුභවයෙන් තමයි අර සිහිය පීඨවල සිහිය පීඨවනගේ අනුභවයෙන් තමයි මේ සමාධිය ඇති උනේ. හරි නේද? ඒක ගැටපුලා නේද ඒ ටික? එතකොට අපි විරිය තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන. සිහිය විරිය සිහිය තියාගෙන ඒකේ පවත්ව ගන්නකොට ඒකාග්‍රතාවය දිනු වෙලා සමාධිය උපද්දව ගන්නවා. එතකොට ඔන්න කාරණා තුනක් එතෙන්දී ආවා. සමාධිය මේ සමාධිය වැඩි දියුණු කල්හි රූප ක්‍රියා සියල්ලම ප්‍රකටව වැටහිනේ. අන්න එතකොට ඔන්න වැටහිගෙන එනවා. අන්න සමාධිය දියුණුණා. ඔන්න රූප ක්‍රියා සියල්ල ඔන්න අපිට වැටහිගෙන එන්න පටන් ගන්නවා. දැන් මේ මොකද්ද? ඥානය නේද? කොටස් වශයෙන්ද වැටහි එන්නේ. රූපයෙන් ඉපිද නැතිවීමද දත හැකි වන්නේ. ඒ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මය අසුභයයි කියා දත හැකි වන්නේය. මෙසේ දත හැකි වීම සම්පජඤ්ඤ නම් අනුපස්සනා ඥානයයි. සම්පජඤ්ඤ නම් අනුපස්සන අන්න එහෙම එනකොට සිහිය සමාධිය දියුණු වෙනවා. සමාධිය දියුණු වෙනකොට ඔන්න දැන් වැටහිගෙන එනවා. ඔන්න අපිට හරියටම මේ රූපයන්ගේ ඉපදීම නැතිවීම බලන්න පුළුවන්. මේ ඊට පස්සේ ඥානය දියුණු වෙලා එනවා. අපිට හරියට මේ රූපකය දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදියට බලනකොට ඔන්න වැටහිගෙන එනවා. අන්න ඒක තමයි අනුපස්සනා ඥානය. ඒ අනුපස්සනාව නිසා ඇති වූ ඥානය. ඒක තමයි ඥානය. එතකොට ආව නේද? හරිනේ. විරිය, සති, සමාධි, පඤ්ඤා. විරිය පිහිටවල අපි සතිය පිහිටව විරිය ඇති කරගෙන සතිය පිහිටව ගත්තා. ඒ සතිය විරියෙන් සතිය පිහිටව ගන්නකොට සමාධිය වැඩුණා. ඒ සමාධියේ ඉන්නකොට අපිට ප්‍රඥාව වැඩුණා. අපිට පුළුවන් වුණා ඒ කයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ඒ ගුණයන් නැත්තම් ඒ தත්වයන් වටහා ගන්න. හරි නේද? එතකොට ඒ ටික ගැලපුණා නේද? ගැලපිලා තේරුණා නේද ඒ ටික? උපදනා තාක් රූප ක්‍රියා සියල්ල නොකඩවා අත් නොහැර මෙනෙහි කරන යෝගියා කෙරෙහි යට දැක් වූ විරිය සති සමාධි අනුපස්සනා ඥාන යන ගුණධර්ම සතරම සම්පූර්ණ වන්නේ. එතකොට ඒ ගුණධර්ම හතර නැත්තම් විරිය සති සමාධි ඥාන කියන හතර සම්පූර්ණ වෙනවා. මේ රූපකය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අශුභ වූ රූපකයක්මයයි ඇති සැටියෙන් දත හැකි වීම කායානුපස්සනා සම්පූර්ණ කිරීමයයි කියනු ලැබේ. අන්න එකෙන් කායානුපස්සනාව සම්පූර්ණ වෙනවා. එහෙයින් කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා යනු වදාරන ලදී. ඉතින් මෙතන ආතාපි කිව්වේ වීරිය, සම්පජාන්‍ය කිව්වේ සම්පජානය සතිමා කියලා කිව්වේ එතන සතිය නේ. සම්පජානෝ සතිමා කායේ කායානුපස්සී විහෙරති. කායේ කය අනුව බලමින් විහෙරති වාසය කරනවා. ඊට පස්සේ ආතාපි සම්පජානෝ සතිමා. හරිද? ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ වීරියෙන් මේ සතිය පිහිටවගෙන කයේ තත්වයන් කයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ලක්ෂයන් පිළිබඳ බලමින් වාසය කරනවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. විනය්‍ය ලෝකේ අවිච්ඡා දෝමනස්සන් යන වාක්‍යයෙන් භාවනාවගේ ඵලය දක්වන ලදී. අන්න එහෙම කරාම අර ටික කරාම අර කලින් කියපු ටික කරාම මොකද වෙන්නේ? මෙන්න මේ ටික ඇති වෙනවා. මොකද්ද? අවිජ්ජා දෝමනස්ස. ලෝකේ තියෙන අවිජ්ජාව සහ දෝමනස්ස යන වාක්‍යයෙන් භාවනාවේ ඵලය දක්වන ලදී. කෙසේද යත් කය පිළිබඳ රූප ක්‍රියාවන් කෙරෙහි ඉහත දැක් වූ පරිදි මෙනෙහි නොකල හැකි
හොත් ඒ රූප ක්‍රියා සියල්ල නිතර පවත්නා ආත්මයක්ය මමය සුවසේ වාසය කරන සත්වයෙක්යයි වරදවා වටහා ගැනීමෙන් අවිජ්ජා නම් වූ දැඩි ලෝභය හෝ තණ්හාව ඇතිවිය හැකිය. රූපකයට පීඩා ඇතිවීමෙන් දුම්නස සහිත තරහ ක්‍රෝධ ඇතිවිය හැකිය. ඔන්න දෙපැත්තේ එන්නේ. අපි මේ රූපය ගැන කැමැත්තක් ඇති වුණොත් අපිට ලෝභය ඇති වෙනවා. අනිත් පැත්තෙන් ඒවයි පීඩා නිසා අපිට ඒ පිළිබඳව තරහක් ඇති වෙනවා. ඔන්න දෙපැත්තේ දෙක ඇති වෙනවා. හරිද? මේ දෙක තමයි ඇති වෙන්න පුළුවන්. ඒකට අපි නිවැරදිව දැක්කේ නැති වුණොත් හරියට බැලුවේ නැති වෙනොත් ඒ අවිජ්ජා දෝමනස්ස ඇතිවීම සිද්ධ වෙනවා. ඒතකොට එහෙම හරියට බැලීමෙන් මොකද වෙන්නේ? මේ දෙක නැති වෙනවා. මේ දෙක නැති වෙනවා. සත්වයන් තුල ලෝභ දෝෂයන් ඇතිවීම මේ ආකාරයෙන්ම සිදුවන්නේය. රූපකය පිළිබඳ ඒ රූප ක්‍රියාවන් කෙරෙහි ලෝභය හා ද්වේෂය ඇති නොවන පරිදි අනිත්‍ය ආදී වශයෙන් ඇති සැටියෙන් දැක ගැනීමම අනුපස්සනා ඥාණයෙන් තදංග වශයෙන් කෙලෙස් පහ කිරීමයි කියන ලදී. එතකොට සත්වයන් තුල ලෝභ දෝෂයන් ඇතිවීම මේ ආකාරයෙන්ම සිදුවන්නේය. එතකොට එහෙම ඇති වෙන්නේ ඒව දිහා අර විදියට ඇලීම සහ ගැටීම ඇති කරගන්නවා. එහෙම දිහා තමයි බලන්නේ. බැලුවාම ඔන්න ලෝභ දෝෂයන් ලෝභය සහ ද්වේෂය ඇති වෙනවා. සිදුවන්නේ රූපකය පිළිබඳ ඒ රූප ක්‍රියාවන් කෙරෙහි ලෝභය හා ද්වේෂය ඇති නොවන පරිදි. ඔන්න ඒ ඇති නොවන පරිදි අනිත්‍ය ආදී වශයෙන් ඇති නොවෙන්නේ අනිත්‍ය ආදී වශයෙන් බැලුවොත් තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන විදිහට දැක්කොත් තමයි අර ලෝභ සහ ක්‍රෝධය නැත්නම් ද්වේෂය ඇති නොෙන්නේ. අනිත්‍ය ආදී වශයෙන් ඇති සැටියෙන් දැක ගැනීමම අනුපස්සනා ඥාණයෙන් තදංග වශයෙන් කෙලෙස් පහ කිරීමයි කියන ලදී. අන්න ඒ විදිහට දැකීමම මොකද වෙන්නේ? එතෙන්දි වෙන්නේ තදංග වශයෙන් කෙලෙස් පහ වීමක් වෙනවා. මේ දැක්වූයේ මෙනෙහි කළ අරමුණෙහි තදංග වශයෙන් ලෝභ දෝෂයන් පහව යන ආකාරය. දැන් අපි මෙනෙහි කළ අරමුණෙහි තමයි අරමුණේ නැති වෙන ආකාරය තමයි මෙතන මේ කියන්නේ. එතන මෙතනත් මේ ටිකක් සියුම් කාරණා ටිකක් තියෙනවා හොඳින් අහගෙන ඉන්න වෙනවා අපිට. එතකොට මෙනෙහි කළ අරමුණ සහ මෙනෙහි නොකළ අරමුණ කියන දෙකකට බෙදිලා තමයි මේ විස්තර වෙන්නේ ඉස්සරහට. දැන් මේ අපි කිව්වේ මෙනෙහි කළ අරමුණ පිළිබඳව. තවද ප්‍රකටව පවත්නා රූප ක්‍රියා සියල්ලම නොකඩවා මෙනෙහි කිරීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මයයි කියා දැනගන්නා වාරයක් පාසා විරිය සති සමාධි යන සමාධි ස්කන්ධ ධර්මයෝ දියුණුව පහළ වේ. ඕන. දැන් බලමුයි. තවද ප්‍රකටව පවත්නා රූප ක්‍රියා සියල්ල ප්‍රකටව පවත්නා රූප ක්‍රියා සියල්ල නොකඩවා මෙනෙහි කිරීමෙන් දිගටම අපි මෙනෙහි කරනවා. කිරීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මයයි කියා දැනගන්නා වාරයක් පාසා මේක දැනගන්නා වාරයක් පාසා මොකද වෙන්නේ? විරියයි සතියයි සමාධියයි කියන සමාධි ස්කන්ධයෝ දියුණුවටපත් වෙනවා. කියන්නේ මට්ටම දියුණු වෙනවා. විරිය තව වැඩි වෙනවා. සතිය වැඩි වෙනවා. සමාධිය වැඩි වෙනවා. අපි මේ තුනට කියනවා සමාධි ස්කන්ධය කියලා. සමාධි ස්කන්ධය කියලා කියනවා. අපි මතකයි නේද ආර්ය අෂ්ටාංග මාර්ගය අපි තුනකට බෙදනෝනේ. සීල සමාධි ප්‍රඥා කියලා නේ. 8 කොහොමද බෙදෙන්නේ? 3යි 3යි 2යි නේ. 3යි 3යි 2යි බෙදෙනවා. බෙදිලා ඒකේ සමාධි ස්කන්ධය තමයි මේ කියන්නේ. අපි ඒක ගැඹුරු මේකට යන් ඒක තමයි මේ කියන්නේ. විරිය සති සමාධි යන සමාධි ස්කන්ධයේ ධර්මයෝ දියුණුව පහළ වේ. මේ සමතයාගේ බලයෙන් චිත්තය අතිශයින්ම මෘදු මොලොක් වෙයි. එතකොට දැන් මෙහෙම පහළ වෙනකොට චිත්තය දැන් මෙහෙම දියුණු වෙනකොට මොකද වෙන්නේ? සිත මුදු මොලොක් වෙනවා. මොලොක් වෙනවා. කල් යත්ම ක්‍රමයෙන් මුදු මොලොක් බවට පත් වේ. තව දුරටත් කරන්න මොකද වෙන්නේ? තව දුරටත් මුදු මොලොක් වෙනවා. එහෙයින් මෙනෙහි නොකරනු ලැබූ අන්‍ය වූ රූප වේදනා සංඥා සංස්කාර විඥානයන් කෙරෙහිද සිතා මතා බැලීමෙන් ලෝභය හා දෝෂය බොහෝ සෙයින් ඇති නොවීමෙන් සංසිදී යන්නට පිළිවන. මෙනෙහි නොකොට වාසය කරන කල්ලිද ඕදාරික ලෝභය දෝෂය පෙරමෙන් ඇති නොවී සංසුන් විය හැකිය. එවිට ඕදාරික ක්ලේශයන් තුල ඕදාරික
ක්ලේශයන් තමා තුළ පහළ නොවන්නේ යයි ලෝකියාට වැටහෙන්නේ. තේරුණාද මේ දෙකේ වෙනස? දැන් මෙතන මේ යට කිව්වේ මෙනෙහි නොකල. දැන් මෙනෙහි නොකල කියන්නේ මෙනෙහි කරලාම ඒ දිහා බලලම බලීමෙන්ම අපිට ලෝභය සහ ද්වේෂය නැති කරන්න පුළුවන් නේ. ඒ ඉස්සෙල්ලා කිව්වේ ඒක. ඒ පිළිබඳ හිතලා ඒ දිහා බලලා ඒ බැලීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කාරණා වැටහිලා ඒ වැටහීමෙන් මෙනෙහි කිරීමෙන් අපි ලෝභය සහ ක්‍රෝධය නැති කර ගන්නවා. ඒක මෙනෙහි කිරීමෙන්. දැන් එහෙම මෙනෙහි කරී දිගින් දිගට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අපේ සමාධිය දියුණු වෙනවා. විරිය සති සමාධි කියන සමාධි ස්කන්ධය දියුණු වෙනවා. මේක දියුණු වෙන්න මොකද වෙන්නේ? සිත මොලොක් වෙනවා. සිත මොලොක් වෙනකොට ඒ මොලොක් වීම නිසාම අර ලෝභය දෝෂය ඇතිවීම අඩු වෙනව නේද? නැති වෙනව නේද? ඇතිවීමේ ගුණය අඩු වෙනවා. ඒ කියන්නේ නැත්තම් ලෝභ දෝෂ නැති වෙනවා. නේද? අන්න එහෙම එතකොට වෙන්නේ මොකද? ඒක අර අපි මෙනෙහි කරලා දෙයක නැති කරගත්තේ. නෑ ඒක මෙනෙහි නොකර ආවේ. ඒ ලෝභය දෝෂය නැති උනේ මෙනෙහි නොකර. ඉස්සෙල්ලා අපි මෙනෙහි කරලා. අන්න මෙනෙහි නොකරත් එතකොට අර සිත මෘදු මොලොක් වෙන නිසා ලෝභය දෝෂය නැති වෙනවා. හරි නේද? එතකොට ඒ වෙනස තේරෙනවනේ. එතන සියුම් වෙනසක් තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවද? තේරුම් නැති කාරණයක් තියෙනවද? තේරුණානේ? ඔව්. ඒක තේරුණා. මේ දැක්වුවේ මෙනෙහි නොකල අරමුණේ විස්කම්බන වශයෙන් ලෝභ දෝෂයෙන් පහව යන ආකාරයයි. ආන්න. ඒක සියුම් වෙන්න මේ එතකොට එතන තියෙන්නේ එතන තදංගද විස්කම්බනද? සමුච්ඡේදද? විස්කම්බන. ඒක ඒ මට්ටම දිගට පවතින තත්ත්වයක් නේද? මුලොක් වීම අර ධර්ම කරුණු වැටෙන්න ඒක දිගටම අපි ඒකට සමුච්ඡේද කියලා කියන්නේ නැහැ. ඒක තදංගත් නෙවෙයි. නේද? තදංගත් නෙවෙයි, සමුච්ඡේදත් නෙවෙයි. එතකොට මොකද්ද කියන්න වෙන්නේ? විස්කම්බන කියලා කියන්නේ. සාමාන්‍ය විස්කම්බන එන්නේ ධානවලදී. නේද? ධානවලදී දැන් මෙතෙන්දී වෙන්නේ අපි මේකට කියන්නේත් අපි විස්කම්බන කියලා. ඒක තදංග නෙවෙයිනේ. තදංග නෙමෙයි, සමුච්ඡේදත් නෙමෙයි. හරි? විස්කම්බන වශයෙන් ලෝභ දෝෂයන් පහව යන ආකාරයයි. මෙසේයින් මෙනෙහි කළ අරමුණෙහි කෙලෙස් සංසිඳ වීමය. යයි කියන ලද තදංග විනය හා මෙනෙහි නොකළ අරමුණෙහි කෙලෙස් සංසිඳ වීම යන කියන ලද විස්කම්බන විනය යන මේ භාවනා ඵල දෙක යෝගියාට මෙනෙහි කිරීමක් පාසා ලැබිය හැකිය. මෙකී ඵලද්වය ලැබීම සඳහා ප්‍රකට වන තාක් රූප ක්‍රියා සියල්ලම නොකඩවා මෙනෙහි කිරීමෙන් කායානුපස්සනා වැඩි යුතු වේ. යුතුයයි දත යුතුය. හරි නේද? එතකොට දැන් ඔන්න දැන් සතිපට්ඨානය භාවනා කරන්න මෙනෙහි කලාරුමුනේත් මෙනෙහි නොකලාරුමුනේත් කෙලෙස් ප්‍රහාණය වෙනවා. නේද? ඒක එතකොට දීර්ඝව යන කාරණයක් බව වැටහෙනව නේද දැන්? ඒ කියන්නේ අද අපි සතිපට්ඨානය බැඩුවොත් අපි අද ඉන්න තැන නෙමෙයි හෙට ඉන්නේ. නේද? හෙට ඉන්න තැන නෙමෙයි අනිද්ද ඉන්නේ. මොකද චිත්තයේ සිත මුදු මොලොක් වෙනවා. ඔව් මුදුක් වෙලා ඒ කියන්නේ දියුණු වීම තමයි. දියුණු වීම. හරි නේද? එතකොට අපි මේක දිගින් දිගට භාවනාවේ යෙදෙන එක කොච්චර වටිනවද කියලා අපිට වැටහෙන්න ඕන. ඒක අර ඕක දැන් එක පාඩනම අපිට අද ඉඳලා හෙට දවස් වෙනස අපිට වැටහෙන එකක් නැහැ. ඒක සියුම් වෙන දෙයක් නේ. සිතේ මොලොක් භාවය. නමුත් එහෙම එකක් තියෙනවා. ඒක වැටහෙනවා අපිට මේ කාරණාවේ. අපිට ඕදාරිකව වැටහෙන එකක් නෙමෙයි නිසා අපිට ඕක අදයි ගිය සතියේ මේ සතියේ අතරේ වෙනස අපිට වැටහෙන්නේ නැහැ. නේද? එහෙම වැටහෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා දැන් එහෙම එකක් තියෙන බව.
එතකොට සියල්ලම නොකඩවා මෙනෙහි කිරීමෙන් කායානුපස්සනාව වැඩි යුතුයයි දත යුතුය. වේදනානුපස්සනාව ආදීයිද මේ ණය ක්‍රමය මැයි. දැන් මේ විදිහටම තමයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ මේ විදිහටම මේ මෙනෙහි කළ අරමුණෙත් මෙනෙහි නොකළ අරමුණෙත් අරමුණේදී අර මෙනෙහි කිරීමේදී සිතේ චිත්තේ ස්වභාවය නැත්තම් මෘදු මොලොක් වෙන නිසා මෙනෙහි නොකළ අරමුණේ පවා තදං විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවා. විශේෂය නම් කයෙහි අසුභ වශයෙන්ද වේදනා චිත්ත ධම්ම යන මොවුන් කෙරෙහි පිළිවෙලින් දුක්ඛ අනිත්‍ය අනාත්ම වශයෙන්ද මෙනෙහි කළ යුතුයයි වෙසෙස අටුවාවේ කියන ලදී. සාමාන්‍යයෙන් වනාහි කාය වේදනා චිත්ත ධම්ම යන සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කළ යුතුය. ඒ මොකක්ද එතන කියන්නේ? දැන් මෙතන කියන්නේ අර දැන් කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව. එතකොට එතෙන්දී කය බලන්නේ අසුභ විදියට අපි. සාමාන්‍යයෙන් කායානුපස්සනාව බලන්නේ අසුභ ස්වභාවය තමයි අපි කයේ බලන්නේ. ඊළඟට වේදනාවේ බලන්නේ දුක්ඛ බව. වේදනාවේ දුක නෙන්නේ නේද? දුක්ඛ බව තමයි බලන්නේ. ඊට පස්සේ චිත්තේ බලන්නේ අනිත්‍ය. චිත්තේ අනිත්‍ය බලනවා. ධම්මානුපස්සනාවේදී අනාත්ම බව තමයි බලන්නේ. එහෙම බෙදිලා යනවා. නමුත් එක භාවනාවක් තුලත් අපිට හතරම බලන්නත් පුළුවන්. තේරුණාද ඒක? දැන් මේ අටුවාවේ තියෙන විදිහට මේක බෙදලා වෙන් කළා තියෙනවා. කායානුපස්සනාවේදී අසුභ බව. කායානුපස්සනාවේදී කයේ අසුභ බව තමයි බලන්නේ. වේදනානුපස්සනාවේදී දුක්ඛ බව. ඊට පස්සේ චිත්තානුපස්සනාවේදී අනිත්‍ය බව සහ ධම්මානුපස්සනාවේදී අනාත්ම බව තමයි අපි මූලික වශයෙන් භාවනාවේ අරමුණු කරන්නේ. නමුත් එක භාවනාවක් ඇතුළේ මේ හතරම දැන් කායානුපස්සනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදියට අපි මෙනෙහි කරන්න පුළුවන්. ඒක ඉස්සරහට පැහැදිලි වෙනවා. ඒක තමයි මේ කියන්නේ මෙතන. නමුත් අර එක එක භාවනාවට මූලික වශයෙන් වෙනම ඉලක්ක තියෙනවා. ඒකට ඒක නමුත් එක ඇතුලේ ඒක එහෙම බලන්නත් පුළුවන්. නැත්තම් එහෙම බලන්න පුළුවන් මේ විදිහට. එතකොට නිද්දේශ වාරය කායානුපස්සනාවේ ආනාපාන පබ්බය. අපි ආනාපාන පබ්බයට යනවා. දැන් ප්‍රශ්නයක් අහනවා. දැන් නැවත වතාවක් අර අපි මෙනෙහි කළ අරමුණෙහි සහ නොකළ අරමුණේ. දැන් මෙනෙහි කරන අරමුණේදී අවිද්‍යාව දෝමනස නැත්නම් ලෝභය දෝෂය. ලෝභය ද්වේෂය නැති වෙන්නේ කොහොමද? මෙනෙහි නොකළ අරමුණේ ලෝභය දෝෂය නැති වෙන්නේ කොහොමද කියලා. දැන් අපි මෙනෙහි කරනෝනේ දැන් අපි භාවනාව දැන් සතිපට්ඨානේ යෙදෙනවා. අපි ආනාපාන පබ්බේ ආනාපාන සතිය ගනිමු. ඒකේ අරමුණේ අපි යෙදෙනකොට ඒ යෙදෙන වෙලාවේදී අරමුණ අරගෙන අපි යෙදෙනෝනේ. ඒ යෙදෙන භාවනාව කරන වෙලාවේ ලෝභය ද්වේෂය නැති වෙනවද? ඇයි අපි අරමුණේ ඉන්නේ? ඒ අරමුණේ ඉන්නකොට අපිට එන්න පුළුවන්ද ලෝභය දෝෂය? නෑ එන්න බෑ. එන්න ඉඩ කඩක් නෑනේ. එන්න ඉඩ කඩක් නෑ. එතකොට ඒක ඒ වෙලාවේ යෙදෙනකොට සහ අරමුණේ භාවනා අරමුණේ ඉඳලා අපි එතෙන්දී ඇත්තටම සමාධි මට්ටමේදී ඉන්න නිසා දැන් ඒ අරමුණේ ඉන්නකොට අපි හුස්ම රැල්ල ගැන අරමුණු කරනකොට කොහොමත් එන්න බෑ ලෝභය දෝෂයක්. ඒ සමාධි ඒකට එතන තියෙන්නේ සමතය. ඊට පස්සේ අපි ඒක එතනින් විතරක් නෙමෙයි. ඒක තවදුරටත් අර ඒක ආවෙන් මේ සමතය නිසා අපිට එතන සිත පිහිටව ගත්ත නිසා ඉන්න බෑ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒක පිහිටවගෙන නිකන් ඉන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදියට මේ කය දිහා බලනවා. එතකොට තවදුරටත් ඇති වෙන්න තියෙන
ලෝභ සහ ද්වේෂය ඇති වෙනවද? නැහැ. අපි ඒක දිහා බලනෝනේ මේක අනිත්‍ය බව දැක්ක ගමන් නිට්ටය බව දැක්ක ගමන්නේ ලෝභය එන්නේ. නිට්ටය බවින්නේ අපි ඉන්නේ. නිට්ටය බවින් නිට්ටයයි කියලා හිතාගෙන ඉන්නකොට ලෝභය ඇති වෙනවා. එතකොට ඒක එහෙම නෙවෙයි කියලා හරියටම දකිනකොට ඒ කියන්නේ අනිත්‍ය බවනේ. ඒක නැති වුණොත් ලෝභය නැති වෙනවා. ඒකට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. එහෙම මෙනෙහි කරනකොට ඔන්න මේ මෙනෙහි කරන වෙලාවේදී ලෝභය ද්වේෂය නැති වෙනව නේද? නැති වෙනවා. ඒක හරි. අන්න මෙනෙහි කර අරමුණ. දැන් එහෙම යෙදෙනකොට භාවනාවේ යෙදෙනකොට මොකද වෙන්නේ? අපේ සිත සිත මුදු මොලොක් වෙනවා. සිතේ தත්ත්වය උසස් වෙනවා. ඒ தත්ත්වය උසස් වුනහම ඒ தත්ත්වය නේද මේ ඒ මට්ටම නේද තියෙන්නේ. අපි හිතමු මෙහෙම නිකන් සරල උපමාවක් මේ දවස්වල තියෙන දැන් ඔන්න ගොඩක් අය ඔය තුන්වෙනි එන්නත ගන්න බියෙන් හිටියා. හරිද? එයා බියෙන් ඉඳලා කලබල වෙලා යන්නේ විදගන්නේ නැහැ. එතන එයා මොකද කරන්නේ? මේ පුද්ගලයා ගිහිල්ලා ඔන්න වෛද්‍යවරයෙක් හමු වෙලා සම්පූර්ණ විස්තරය දැන් එයා හිටපු මට්ටමේදී කෙවින්දුනා තාක්ෂණික දෝෂයක් පොඩ්ඩක් ඇහෙනව නේද? හරි. මේ හරි. දැන් අපි කී පොඩි ප්‍රශ්න එනවා මේ වගේ ඒක භාණ්ඩත් එක්ක වැඩ කරනකොට. හරි. දැන් අපි කී හිටියේ මොකද්ද? දැන් අපි භාවනාවේ යෙදෙනකොට ඒ මෙනෙහි කරපු අරමුණේදී අපි අරමුණ කායानुපස්සනාව කියලා හිතමු. දැන් ඒකෙදී ඒ මෙනෙහි අරමුණ මෙනෙහි කරලා එතකොට කයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම නිසා ඇතිවෙන ලෝභය සහ ද්වේෂය නැති වෙනවා. එතකොට ඒ නැතිවීම නිසා
මෙනෙහි කර අරමුණේ මේ අරමුණේ ලෝභ දෝෂයන් පහව යනවා. ඒක පැහැදිලිනේ. දැන් ඒක හරිනේ. ඒක පැහැදිලි. මෙනෙහි කර අරමුණේ ලෝභ දෝෂයන් මේ නැති වෙන බව පැහැදිලි. දැන් එහෙම භාවනාවේ යෙදිලා ඉන්නකොට මොකද වෙන්නේ? අපේ සිත දියුණුව මුදුමලොක් වෙනවා. සිත අර කලින් තිබුණ තැන වගේ නෙමෙයි ඊට පස්සේ වෙඩි තැනක. අර ඒකට අපි උපමාව ඉස්සෙල්ලා කිව්වේ දැන් බයෙන් ඉන්නකොට දැන් පුද්ගලයෙක් ඉන්නවා බයෙන් එන්නත විදින්න. බයෙන් ඉන්නකොට දැන් එයා මේ ගැන අවබෝධයක් නැති නිසා නේද බයෙන් ඉන්නේ. ඒතර එයා යනවා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මේක විදින්න ඕනද නැද්ද කියලා මූලික සම්පූර්ණ මේ තොරතුරු එයා ඒ පුද්ගලයාට විශ්වාසවන්ත වෛද්‍යවරයෙක්ගෙන් තොරතුරු අහනවා. දැන් අර එයා හිටපු තැනයි දැන් ඉන්න තැනයි එක මානසික මට්ටම එක තත්වයේද ඉන්නේ නෑ. ඊට පස්සේ එයා ඒක දැනගත්තා. ඊට පස්සේ ගිහලා කිසිම බයක් නැතුව එන්නත විදගත්තා නේද? මට්ටම් දෙකක් නේද? එතකොට ඒක දිගටමයි පවතිනව නේද? හරි. එතකොට දැන් පැහැදිලි නේද ඒක? උත්තරය හම්බුණාද? ඒ වගේ දැන් ඒ පුද්ගලයා භාවනා කරාම එයාගේ චිත්තය මුදුමලොක් වෙනවා. ඒ මුදුමලොක් වීම නිසාම අර කලින් ඇති වුණ අවිජ්ජා දෝමනස්ස නැත්තම් ලෝභ දෝෂ දැන් ඇති වෙනවද? නැහැ. අන්න ඒක තමයි මෙනෙහි නොකල අරමුණෙහි මේ විස්කම්මන වශයෙන් නැති වුණා කියලා කිව්වේ. අර උපමාවත් එක තේරුම් ගන්න උතර තේරෙනව නේද? දැන් අර ඉස්සෙල්ලා බය වෙලා හිටිය අර ඉන්නතර විදින්න. දැන් එයා ඒ දැනුම ලබා ගත්තට පස්සේ දැන් බය තියනවද? දැන් බය නැහැ. අන්න දැන් ඒතර ඒකෙන් යම් කොටසක් නැති වුණා නේද එයාගේ? කියන්නේ බය නැති වුණා නේද? ඒ වගේ අර භාවනා අරමුණේ හිටපු කෙනා දැන් මුදුමුලක් වුණා නේද? උනහම දැන් ඇති අර ඉස්සෙල්ලා වගේ මේ ඇති වෙනවද දැන් ලෝභ දෝෂ? නැහැ. දැන් අන්න මෙනෙහි නොකල අරමුණේ ඒක තමයි මෙනෙහි නොකල. දැන් මේ මෙනෙහි නොකල කියන්නේ දැන් දෙවෙනි වතාවේ එයාගේ අනිත් ඇති කියන්නේ ලෝභ දෝෂ ඇති වෙන්න පුළුවන් හැම අවස්ථාවකම ඒක අර තීව්‍රතාවයෙන් ඇති වෙන්නේ නෑ නේද? ටිකක් ඇති නොවි අරිනව නේද? අන්න ඒක තමයි මෙනෙහි නොකල අරමුණේ කියලා කිව්වේ. පැහැදිලිද ඒක? පැහැදිලි නැද්ද ඒක? තාමත් පැහැදිලි නෑ. ඔව්. දැන් මුලදී දැන් මේකේ සතිපට්ඨානය කියන්නේ විදර්ශනාවනේ. සතිපට්ඨානය කියලා කියන්නේ විදර්ශනාව එතන. එතකොට එතෙන්දී අපි බලන්නේ දැන් මේකේ කිව්වනේ දැන් අපි බලන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන විදිහටනේ බලන්නේ මේ කය දිහා. කය දිහා බලලා ඒ බැලීම නිසා අර ඒකේ නিত্য සුඛ ආත්ම සුඛ ඒ විදියට අපි හිතන එකනේ සාමාන්‍යයෙන් වෙන විදිය. ඒ වයින් මොකද වෙන්නේ? ඒකෙන් ඇති වෙනවා ලෝභය ඇති වෙනවා. ඒකේ සුවය නිසා ලෝභය ඇති වෙනවා. ඒකේ යම් ගැටීමක් නිසා ද්වේෂය ඇති වෙනවා. දෙපැත්තේදී ඇති වෙන්නේ. ලෝභයත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා. එතකොට ඒක අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදියට ඒක දිහා සත්‍ය ඒකනේ. සත්‍ය වශයෙන් මේ කය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. ඒතර ඒ සත්‍ය විදියට අපි ඒක මෙනෙහි කරාම අර ඇති වෙන්න තිබුණ ලෝභ ද්වේෂ ඇති වෙනවද? ඇති වෙනවා. එතකොට ඒක මෙනෙහි කළ අරමුණේ ඒ මෙනෙහි කරන වෙලාවේදී ඒක වෙනවා. හරිද? ඒක මෙනෙහි කරන වෙලාවේදී වෙනවා. ඒක තදංග වශයෙන් උනේ. ඒක තමයි මේ අන්තිමට කියන තදංග. ඒක තදංග වශයෙන් උනේ. හැබැයි ඒක කිරීම නිසා අර තිබුණ අපි පළවෙනි يعني මුල තිබුණ මට්ටම නෙමෙයි නේද? අර සිත මුදුමුලක් වෙනවනේ. එතකොට අර තිබුණ තැන නෙමෙයි දැන් තියෙන්නේ. ඊළඟ මට්ටමේ. තවත් කරනකොට තවත් මට්ටම දිනු වෙනවා. තව කරනකොට තවත් මට්ටම දිනු වෙනවා. දැන් අර තිබුණ තැනද තියෙන්නේ දැන්? නෑ. එතකොට මෙතන ඉඳන් එතෙන්ට යනකොට යම් කොටසක් නැති වුණා නේද අපිට? ඒ කියන්නේ ලෝභ දෝෂ ඇතිවීමේ ඉඩකඩ නැති වුණා නේද? අන්න ඒක තමයි මෙනෙහි නොකල කියන්නේ. ඒක මෙනෙහි කරපු එකක් නෙවෙයිනේ. ඒ කොටසක් අර සිතේ මුදුමලොක් භාවය නිසා සිත දියුණු වීම නිසා දියුණු වීම කියලා කියන්න පුළුවන්. සිතේ දියුණුව නිසා ඇති වෙන්න පුළුවන් ටිකක් ඇති නොවි ගියා. අන්න ඒ ටිකට ඒ ටික අයිති වෙන්නේ මොකටද? මෙනෙහි නොකල. පැහැදිලිනේ? මෙනෙහි නොකල කොටස තමයි ඒක අයිති වෙන්නේ. හරිනේ?
ඒක තමයි කියන්නේ. හරි. එතකොට ඒක තමයි මේ අන්තිම වාක්‍යයෙන් කියන්නේ විශේෂය නම් කයේ අසුභ වශයෙන්ද වේදනා චිත්ත ධම්ම යන මොවුන් කෙරෙහි දැන් ඒක තමයි එතෙන්දි කිව්වේ. ඊළාට මේ අර ටික බෙදලා කිව්වා කයේ අසුභ වශයෙන්ද අසුභ කය අසුභ වශයෙන් බලනවා වේදනාව දුක්ඛ වශයෙන් බලනවා චිත්තය අනිත්‍ය වශයෙන් බලනවා ධම්මානුපස්සනාදී අනාත්ම වශයෙන් බලනවා කියලා එහෙම තමයි බලන්නේ. නමුත් සාමාන්‍යයෙන් වනායි කාය වේදනා චිත්ත ධම්ම යන සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කළ යුතුය. එතකොට ඒ කියන්නේ කායානුපස්සනාවේදීත් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කරනවා. වේදනානුපස්සනාවේදීත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කරනවා. වේදනානුපස්සනාවේදීත් මේ චිත්තානුපස්සනාවේදීත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කරනවා. ධම්මානුපස්සනාවේදීත් ඒ විදිහටම මෙනෙහි කරනවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ කායානුපස්සනාවේ ආනාපානපබ්බය. අපිට දැන් වෙලාව අලුතෙන් එහෙර යන්නම වෙලා මදි වගේ. මොකද ඒ ගැන තව ප්‍රශ්න තියෙනවද? තව සාකච්ඡා කළ යුතු. කොහොමද කියන්නේ? කමනේ අපි කායානුපස්සනාවට යමු. ආනාපානපබ්බය. පාලිය තියෙනවා කතංච පන භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඉද භික්කවේ භික්ඛු ආරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එතකොට කතංච පන භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. එතකොට කය පිළිබඳව කය අනුව බලමින් වාසය කරන භික්ෂුව ඉද භික්කවේ භික්ඛු මේ භික්ෂුව ආරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අපි දන්නෝනේ ආරඤ්‍යගතෝ වා කියන්නේ ආරණ්‍යක රුක්කමූලගතෝ වා රුක්කමූලයක ශුඤ්ඤාරගතෝ වා ශූන්‍ය ස්ථානයක නිසීදති පල්ලංකං ඒ කියන්නේ පල්ලංකේ නැත්තම් වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා පල්ලංකයෙන් ඉඳගෙන ඉන්නවා නැත්නම් ඊට පස්සේ ආභජිතා උජුං කායං පනිදාය පරිමුඛං. එතකොට උඩුකය කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨිත සතිය පරිමුඛ කරගෙන. ඒ කියන්නේ සිහිය පිහිටවගෙන නාසිකාග්‍රේ. ඒක තමයි කියන්නේ මේ. පට්ඨපෙත්වා. එහි කෙටි අදහස මහණෙනි සසර බය දක්නා අර්ථයෙන් භික්ෂු නම් වූ යෝගාවචර තෙමේ රූපකයෙහි රූප සමූහයක් යයි රූපකය අනුව බලමින්. එතකොට රූපකය මේ රූපකයක් කියලා සමූහයක් යයි කියලා බලමින් මේ කෙසේ වාසය කරයිද? කොහොමද වාසය කරන්නේ? මහණෙනි මේ ශාසනයේ යෝගාවචර තෙම වනයේට ගියේ හෝ භාවනාවට සුදුසු ගසක් මුලට ගියේ හෝ ජනයාගින් හිස්සු තැනකට ගියේ හෝ පළඟ බැඳ උඩුකය කෙලින් තබාගෙන සිහිය කමඨහන් අරමුණට යොමු කොට එලවා තබාගෙන ඉඳගනී යනුයි. ඒ කියන්නේ සිහිය හරි නාසිකාග්‍රේ පවත්වා ගන්න කියන එක තමයි මේ කියන්නේ වාඩි වෙලා නාසිකාග්‍රේ පවත්වා ගන්න. මේ කොටසින් භාවනාවට සුදුසු තැනක් පිළියෙල කිරීමේ පරිකර්මය දක්වන ලදී. කැලෑවක්ය ගසක් මුලයේ පාළු ගයක් කියන මෙකී ස්ථානයන් දක්වා වදාළේ පළමුවෙන් භාවනා කරන යෝගියාට සුදුසු විවේකය ලබා ගැනීම පිණිසය. ඉතින් විවේකය ඕන. හොඳ සුදුසු විවේකයක් ඕන භාවනාවට. ඒක තමයි මේ මෙතෙන්දි මේ ස්ථානය ගැන සඳහන් කරලා තියෙන භාගතුන් වහන්සේ. සමාධිය හා ඥානය දියුණු කළ පුද්ගලයා හට නම් කවර තැනකදී උවත් භාවනා කළ හැකිය. ඒ විවේක ස්ථානය තුනෙනුත් ශුඤ්ඤාගාරය වැඩියෙන් සුදුසුය. එතකොට මේක තවදුරටත් අපි විසුද්ධි මාර්ගයේ ඉරිදා ධර්ම සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරනවා. එතකොට තවදුරටත් විස්තර අවශ්‍ය නම් අපි YouTube හා සම්බන්ධ වෙන පින්වතුන්ට පුළුවන් අපි විසුද්ධි මාර්ගය සාකච්ඡා කරනවා. ඒ පාඩම් මාලාවත් සමග එකතු වෙලා තවදුරටත් මේ පිළිබඳව ගැඹුරු විස්තරයක් තේරුම් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න තව මේ දැනට අපි අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරපු පාඩම් මාලාවෙත්
අවසාන කොටසේ අපි සාකච්ඡා කරා අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථය ඇසුරින් ආනාපානසති භාවනාව. අපි ඒකෙත් තවදුරටත් මේ විස්තර ඒ තුලත් අඩංගු වෙනවා. යම් පින්වෙතෙකුට අවශ්‍ය නම් ඒ පාඩම් පරිහරණය කරන්න පුළුවන්. අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයේ අවසන් පාඩම් වල අඩංගු වෙනවා ඒක. එතකොට සමාධිය හා ඥානය දියුණු කළ පුද්ගලයාට නම් කවර තැනකදී වුවත් භාවනා කළ හැකිය. ඒ විවේක ස්ථාන තුනනොත් ශුන්‍යාගාරයේ වැඩියෙන් සුදුසුය. එතකොට දැන් අපි ඒ කියන්නේ මෙතෙන්දී දැන් අපිට ශුන්‍ය ආරණ්‍යයක් නැත්තම් ශුන්‍යාගාරයක් නැත්තම් රුක්ක මූලයක් නැත්තම් අපි භාවනා නොකර ඉන්නවද? නැහැ. භාවනා නොකර ඉන්නේ නැහැ. අපි සාකච්ඡා කරා ඔය මේ බුරුමේ තිබුණ අර මහා ෂයාඩෝ ස්වාමින් වහන්සේගේ ආරාමයේ පිහිටපු ස්ථානය පිළිබඳව යම් ග්‍රන්ථයක සඳහන් වුණා. ඒකෙදි ඒ ස්ථානය උන්වහන්සේලා ඊටාම භාවනා යෝගීව ඉන්නවා. නමුත් ඒක නගරයේ පිහිටි ඊටාම කලබලකාරී පරිසරයක පිහිටි තැනක් බව අපි ඒ ග්‍රන්ථයෙන් අපි තේරුම් ගත්තා. ඒක නිසා අපි මේ පිළිබඳව අපිට ස්ථානයක් නැහැ, ඒකට සුදුසු ස්ථානයක් නැහැ කියලා ඒ භාවනාවෙන් මිදිලා සිටිය යුතු නැහැ. ඒකට තමන්ගේ වීරිය තියෙනව නම්, ඒ පිළිබඳ උමනාව තියෙනව නම් අපිට නිවසේ යම් නිවස මේක භාවිතාවට ගන්න පුළුවන්. ඒක නිසා අපි භාවනාව නොකර ඉඳීමට ඒක හේතුවක් කළගත යුතු නැහැ. ඒක තමයි මේ ස්වාමින් වහන්සේත් මේකේ පැහැදිලි කරන්නේ. තවද වාඩි වී හිඳීම ඉරියව්වම මෙහි දැක්වූයේ එය අලුතෙන් භාවනා පුරුදු කරන යෝගියාට ඉතා පහසු ඉරියව්වක් වූ බැවිනි. භාවනා පුරුදු වූ පසු සතර ඉරියව්වෙන්ම නොකඩවා භාවනා කළ යුතුය. එතකොට තවද වාඩි වී හිඳීමේ ඉරියව්ව. දැන් මොකද මේ වාඩි වෙලාම කියන්නේ කියලා භාගතුන් වහන්සේ වාඩි වෙලා ඉඳලම භාවනා කරන්න කියලා කියන්නේ මොකද කියලා කියන්නේ. මෙහි දැක්වූයේ එය අලුතෙන් භාවනා පුරුදු කරන යෝගියාට, අර ආදිකාර්මිකයාට, අලුතෙන් භාවනාව පුරුදු කරන කෙනාට තමයි මේ දේශනා කරන්නේ. ඒක නිසා සමාධිය පිටව ගන්න සුදුසුම ඉරියව්ව වාඩි වෙලා ඉන්න නිසා තමයි මේ භාගතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ. නමුත් වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන්ම මේ කරන්න ඕන කියලා නියමයක් නැහැ. ඊතා පහසු ඉරියව්වක් වූ බැවිනි. භාවනා පුරුදු වූ පසු සතර ඉරියව්වෙන්ම නොකඩවා භාවනා කළ යුතුය. සතර ඉරියව්වෙන්ම නොකඩවා භාවනා කරන්න පුරුදු වුණාට පස්සේ පළඟ බැද භාවනා කරන්නට නියම කලේ වැඩි වේලාවක් වාඩි වී හිඳුණු හැකි බැවිනි. වැඩි වේලාවක් අපිට ඉන්න පුළුවන් නිසා තමයි මේ වාඩි වෙලා කියන වාඩි වී ඉරියව්ව මේ උන්වහන්සේ දේශනා කරේ. පසුව වෙනත් පහසු අන්දමකින් වාඩි වී භාවනා කළාට වරදක් නැත. විශේෂයෙන් මතක තබා ගත යුත්තේ වාඩි වන විට කකුල් වලට අමාරුවක් නොදැනසේ වාඩි වීමටය. එවිට වැඩි වේලාවක් වාඩි වී හිඳ සමාධිය හා ඥානය දියුණු කළ හැකිය. හරි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ මෙතන පාළිය තියෙනවා සතෝව අස්සසති සතෝව පස්සති කියන කොටස. අපි ඒ කොටස ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු.